So let's start with the utility software, and that we are going to talk about this defragmentation first. අපි උපයෝගිතා මුද්‍රාංක යටතේ ඊළඟ වැඩසටහන විදිහට තැටි ප්‍රතිපාදීකරණය කියලා කියනවා. මේකේ අදහස තමයි අපි සාමාන්‍යයෙන් දත්ත කිසියම් උපාංගයක තැන්පත් කිරීමේදී ඒක කොටස් වලට වෙන් කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මේවට කියනවා tracks කියලා. ද උදාහරණයක් විදිහට ඔයගොල්ලෝගේ hard disk එක ගත්තොත් there are tracks like this, and then sectors. එතකොට මේ sectors වල මේ blocks තියෙනවා. මේ blocks වල තමයි data ලියවෙන්නේ. So usually when you prepare a disk, especially formatting, so it'll create these tracks and then sectors and the blocks, data stored in these blocks. Now, what will happen after some time when you install software, when you uninstall, as well as when you save files and delete files, data is scattered everywhere. We call fragmented disk. Now, what this fragmentation do, it will make everything together, right? Defragmented disk, so everything together. So when files scattered everywhere, then computer will get slow. Sometimes if you feel your computer is slow, this might be the reason, right? When you defragment, right, then the everything will be together. Then computer can quickly read the data. හරි. එහෙනම් අපි මේ කතා කරමින් හිටියේ ඕනෑම අපි ගත්තොත් එම hard disk එකක් අපි මේ විදිහට tracks තියෙනවා පුතේ, sectors තියෙනවා සහ blocks තියෙනවා. මේ blocks වල තමයි data ලියවෙන්නේ. කාලයක් පාවිච්චි කරාද පුතේ data here and there තියෙන්නේ. එතකොට ඒ සඳහා ගත වෙන කාලය මේ data කියවන්න යන ගණන් කාලේ එන්න වැඩි වෙනවා. එතකොට computer එක slow වෙනවා. එතකොට අපිට කරන්න පුළුවන් එකක් දෙයක් තමයි මේ තැටි ප්‍රතිපාදීකරණය. ඒ කියලා කියන්නේ මේ හැමතැනම තියෙන ඒවා ටික අපිට එක පිළිවෙලකට ලියන්න පුළුවන්. හරි. ඒතර මෙහෙම ලිව්වට පස්සේ computer එක තවත් speed up වෙනවා. ඒතර මේ සඳහා අපි එක එක වැඩසටහන් තියෙනවා. මේ Windows 7 වලදී මෙන්න මේ විදිහට පෙන්නන්නේ. ඒ සඳහා අපි defragmentation software එක ඔයාලා open කරොත් this defragmentation කියලා බලන්න පුළුවන්. හරි. process එක ওই විදිහට තමයි පෙන්නන්නේ. Windows 10 නම් තියෙන්නේ. හරි. ඒ තරම් ලොකුවට මේ 10 වලදී අපිට පෙන්නන්නේ නැහැ. right? ඒකේ graphical representation එක නම් ගොඩක් අඩුයි. මම පුතාලට පෙන්නන්නම් ඒක කොහොමද වෙන්නේ කියන එක. right? 10 එකේ මම screen එකට යනවා පුතාලට පෙන්නන්න මේ මගේ screen එකට යන්න. right? මෙන්න okay. now එතනදී අපිට කියන්න පුළුවන් defrag කියලා. defrag. Ini defragmentation optimized drive. මේක තෝරගත්තට පස්සේ මගේ තියෙන එක hard disk එකයි. ඇත්තටම කියනවා මේක හැමදාම මේ හදන්න දාලා තියෙන frequently analyze කරන්න දෙන්නේ සාමාන්‍යයෙන් current status එක okay කියලා කියනවා. මේක අනික solid state එකක්. ඒ නිසා ඇත්තටම අර කලින් වගේ ලොකු issue එකක් මගේ computer එකේ නැහැ. නමුත් පුතාලට බලන්න පුළුවන්. පුතාලගේ කොහොමද වෙන්නේ කියන එක. අපිට මේකෙදී තියෙන එකම option එක පුතේ optimize කියන එක විතරයි. defragmentation කියලා කිව්වට. මොකද හේතුව ඒක මේ traditional එකක් නොවන නිසා. හරි. traditional එකක් නොවන නිසා. හරි. ටක් ගාලා ඒක සිද්ධ වුණා මගේ. නමුත් පුතාලට try කරලා බලන්න පුළුවන් optimize defragmentation කියන එක කිව්වොත් you can type defrag and then see how it works. okay. හොඳයි. එහෙනම් අපි කතා කරේ පුතේ defragmentation එක ගැන. මේකෙදී Windows 10 වලදී ගොඩක් වෙලාවට මේකෙන් optimize කියන එකේ
Windows 10 PC එකක් ගත්තාම අපි ওই විදිහට තමයි පුතේ එක දකින්නේ. XP වලදී මම කිව්වා කොයි විදිහටද එන්නේ කියන එක. හරි. ඒක මේකෙත් මම ස්ක්‍රීන්ෂොට් එකක් දෙන්න. අපි ගමු. අපේ නෝට් එකට. එතකොට අපි paste කරොත් print screen. Right. Okay. එහෙනම් අපි defragmentation එක කතා කරේ. ප්‍රතිභාගීකරණය කියන එක. ප්‍රතිභාගීකරණය කියන 아무ත් දෙයක් නෙමෙයි. අපේ පරිගණකය අපි කාලයක් පාවිච්චි කරාට පස්සේ මේ තියෙන තොරතුරු ලියවෙන්නේ පුතේ කන්ටැන් වල. එතකොට පරිගණකයට දත්ත කියවන්න දී සඳහා කිසියම් කාලයක් ගත වෙනවා. ඒක අඩු කරගන්න අපිට අවශ්‍ය නම් ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ defragmentation කියන එක. මේ වගේ programs අපි ගොඩක් අපි පරිගණකයේදී පාවිච්චි කරනවා. මේ තියෙන Windows 7 වල පෙන්වන විදිය Windows 7 වල මේ graphically පෙන්වනවා පුතේ. 10 වලදී අපි දැක්කා. මෙන්න මේ විදිහට තමයි අපිට පෙන්වන්න කරේ. ඔතලක තියෙන machine එක අනුව මේක ඔයාලා try කරලා බලන්න. මෙතනදී අපි Windows 7 වල මේ තියෙන විදිහ අපි දැක්කේ. මේ තියෙන Windows 10 වලදී defragmentation. right හොඳයි. this defragmentation එක ගැන පුතේ මම කතා කරේ. එහෙනම් මතක තියාගන්න ඕන දේ තමයි අපි disk defragmentation එකේදී වෙන්නේ අපේ blocks rearrange කරනවා මේ efficiency එක වැඩි කරන්න. Rearrange the file fragments in order to increase the efficiency. Then the next one we call backup software. Now, one of the things, especially when you're using computers, you need to remember, you need to make regular backups. Right? අපි කියන පොතේ පරිගණකේ පාවිච්චි කරද්දී නිතර උපස්ස තියාගන්න ඕනේ. අපි සිංහලෙන් කියන්නේ මේකට උපස්ත මෘදුකාංග කියලා. මේ නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියන backup software කියලා. මේ backup software කියලා කියන්නේ අපේ පරිගණකය යම් යම් අවස්ථාවල හානි වෙන්න පුළුවන්. මොකද virus attack එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අතරින් අතෑරිලා බිම වැටිලානේ කිසියම් ඇක්සිඩන්ට් එකක් වෙලා කම්පියුටර් එකට හානි වෙන්න පුළුවන්. එතකොට අපේ තිබ්බ දත්ත හානි වෙන්න ඉඩ තියෙනවා. Right? What backup software does, it will back up your disk. Right? There are many ways that you can actually back it up. So you can just copy paste, right? Or you can use special software to take a copy of your computer, right? So backing is very, very important, right? අපි Windows වලදී බැලුවොත් එහෙම අපිට බලන්න පුළුවන් කොහොමද Windows ඕන උදාහරණයක් විදිහට අපේ operating system එක කොහොමද backup කරන්න පුළුවන් කියන එක. දැන් අපි Windows 10 වලදී ගියොත් let me show you how it will happen in Windows 10. I will go back and share the screen. Windows 10 වලදී වෙන විදිහ මම පොතාලට පෙන්නුවා කොහොමද backup කියලා කියන්නේ. Right? ඔගොල්ලෝ යන්න ඕනේ Windows වලට ගිහිල්ලා Windows වල යන්න ඕනේ උදාහරණයකට start වලට ගිහිල්ලා පුතේ settings ගිහිල්ලා start මෙන්න මෙතන settings තියෙනවා.
මේ settings ගිහිල්ලා update and security වලට ගිහිල්ලා දැන් මෙතන මේ තියෙන update and security. So under update and security we have backup. So screen green. අනේ sorry පුතේ. මම මුලින්ම දැන් පෙන්නන්න. මුලින්ම යන්නේ. right? මම කිව්වේ මෙතනින් ගිහිල්ලා sorry මෙතනින් ගිහිල්ලා settings එතනින් ගියාට පස්සේ මෙන්න මෙතන තියෙන පුතේ update and security and then you go for backup. Right? You can add drive. එකම කියලා තියෙනවා ඔයගොල්ලෝ බැලුවොත් backup using file history, backup your files to another drive and restore them if originals are lost, damaged and deleted. ඒ කියන්නේ අපේ files damage වුණොත් අපිට පුළුවන් අපහො ගන්න. උදාහරණයකට සමහරට පුතාලා computer එකේ download කරලා software එක install කරාම computer වැඩ කරන්න තියෙන අවස්ථා ඇති පුතාලට වෙලා. So when you are not sure about the situation, you can make a backup. So you can add a drive here. Right. එතකොට මේකේ drive එකක් අපිට ඕනේ. උදාහරණයකට මගේ එක hard එකකින් තමයි මේ ප්‍රශ්නේ ආවේ. මට additionally drive එකක් මේකට සම්බන්ධ කරන්න ඕනේ. Right. Let me see whether I can find it. So I added USB drive. So let me check add drive. Okay. So we have a removal drive. එතකොට මේකෙදි මම කරේ මගේ pen drive එක දුන්නා පුතේ. ඒතර මේ pen drive එක මම මේකට select කරා. add drive. එතකොට මේකේ වෙන්නේ අපේ machine එකේ backup කරන්න use කරලා තියෙනවා. right? මේ තියෙන automatic backup my files on කරලා තියෙනවා. එතකොට වෙන්නේ අපේ computer එකේ තියෙන files ඒ වෙනස් වෙනකොට අපිට options තියෙනවා. ගිහිල්ලා බලන්න. You can go for more options. මේකේ දැන් පුතේ backup options අපිට select කරන්න පුළුවන් මොනවද backup වෙන්න ඕනේ කියලා. I will go back again. එතකොට you know එතකොට අපි කරපු දේ ආයෙ පාර මතක් කරොත් to create a backup in Windows 10 you go for this, right? එතන මොන folders ද backup කරන්න ඕනේ කියන එක අපිට කියන්න පුළුවන්. right? අපි එකක්වත් දාලා නැහැ. උදාහරණයක් විදිහට backup these folders මෙන්න තියෙන folders වගේ අපිට ඕන නම් ඒවා මම උදාහරණයක් විදිහට මම මේක අයින් කරනවා music මට එපා. අනේ වගේ මට decide කරන්න පුළුවන් මොනවද වෙන්න ඕනේ කියලා. ඒතර backup frequency එක මෙතනින් දෙන්න පුළුවන්. කොච්චරක් backup කරා every hour. නේ ඒක තමයි default එක. ඒ කියන්නේ පැයකට සැරයක් backups හදන්න. Keep my backups forever. backup එක තියාගන්න forever. මේක මේ වෙනස් කරන්න පුළුවන්. every 10 minutes, 15 minutes, every 12 hours, daily නේද? අපිට මේ backup එක හදලා තියන්න පුළුවන් පුතේ. ඒක ගොඩක් වැදගත්. විශේෂයෙන් ගොඩක් වැඩ කරනවා නම්. මගේ එකේ උදාහරණයක් විදිහට මට කැමරා රෝල් එක ඕනේ නෑ, ડોකියුමන්ට්ස් ඕනේ. අනේ වගේ අනවශ්‍ය ටික මට මෙතනින් ඉවත් කරන්න පුළුවන්. පුතාලාට අත්‍යවශ්‍ය ටික නිතර වැඩ කරන ටික තියෙනවනේ. උදාහරණයක් විදිහට ඩෙස්ක්ටොප් එක. මගේ එහෙම පුතේ ඩෙස්ක්ටොප් එකේ ගොඩක් ෆයිල්ස් තියෙනවා. ඒක ඩෙස්ක්ටොප් එක තියාගන්න ඕනේ. ඩවුන්ලෝඩ්ස් තියෙනවා. සමහරලාට මට ඕනේ. ඒවා ටික තියෙනවා. ඊට පස්සේ මම නිතර පාවිච්චි කරන software තියෙනවා. ඒ වල එන
ඒව ටික මෙතනදී ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වගේ අපි ඩිසයිඩ් කරන්න ඕන පොතේ මොනවද මේකේ බෑකප් වෙන්න ඕනි කියලා. රයිට්? එහෙනම් මතක තියාගන්න පුතේ මේ බෑකප්ස් කියන එක ගොඩක් වැදගත්. try කරලා බලන්න. මොනවද බෑකප් කරන්න කියලා මේක ගොඩක් වැදගත්. පෙන් ඩ්‍රයිව් එකක් ගෙදර තියෙනවනම් පෙන් ඩ්‍රයිව් එකට බලන්න බෑකප් එකක් දාලා බලන්න අත්‍යවශ්‍ය ටික. පෙන් එකට දරා ගන්න බැරි වෙන ඒවා සිලෙක්ට් කරන්න එපා. ෆෝල්ඩර් එකක් කීපයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒතර මේක ආපස්සට ගන්න ඕනේ නම් හරි මෙන්න මේකේ තියෙන go to backup and restore. හරි ආපහු ගන්න නම් අපිට backup එකකින් ආපහු මේක ගන්න අපි කරා restore කරන එක. restore files. right. එතකොට වෙන්න ඕනේ මෙතනින්ම නෙමෙයි අතර මේ old backup නෙමෙයි තියෙන්නේ. මේකේ තියෙනවා restore කියලා තියෙනවා. එතකොට අපි restore කරන්න ගත්තොත් එහෙම file history එකකින් අපිට පුළුවන් restore files කියලා ගන්න. restore files. මගේකෙදී රීස්ටෝක් කරගන්න විදිහක් නැහැ. ඒක නිසා ඉස්සෙල්ලාම එයා එක සේව් කරනවා. ඒ නිසා මට මෙන්න මේක එන්නේ ෆයිල් හිස්ටරි එකකින් ගත්තොත් මේකෙන් තමයි ගන්න වෙන්නේ. දැන් නමුත් මට ගියේ නැති නිසා එයා එක මේ හදනවා කියලා කියනවා. මෙන්න මේකෙන් ගන්න පුළුවන්. එතකොට restore files your files history ගිහිල්ලා අපිට ඕන ෆයිල් එක සිලෙක්ට් කරලා restore කියලා කරන්න පුළුවන්. පරණ කියන්නම් තමයි මෙතනින්ම පාවිච්චි කරන්නේ මේ Windows 7 වලදී backup and restore tool එකකින් අපි backup කරපු දෙයක් තිබුණා නම් අපිට Windows 10 වලදී නැවතත් ඒක ගන්න හැකියාව තියෙනවා. We'll go for Windows 7 වලදී. අන්න එතකොට තමයි මෙතන මේ backup and restore කියලා එක එන්නේ. හරි? Windows 7 කියන එක. එතකොට මේ backup of Windows 7 කියලා එතකොට මෙන්න මේ වගේ එකක් තමයි පුතාලට එන්නේ. Windows backup එක තාම set කරලා නැහැ කියලා පෙන්නනවා. මොකද අපි backup කරේ නැහැ. නේද? backup එක කරන්න කියලා automatically backup කරන්න කිව්වට අපි ඒක කරේ නැහැ පොතේ මෙතනදී. නිසා ඒක තමයි මෙතනදී අපිට message එකක් විදිහට දෙන්නේ. right. හොඳයි. එහෙනම් මම backing up ගැන කතා කරා. උපස්ත මෘදුකාංග ගැන මතක තියාගන්න ඕන ටික තමයි උතන මතක තියාගන්න ඕන ටික තමයි එතකොට මේ උපස්ත මෘදුකාංග කියලා කියන්නේ අපේ ඉදිරියේ භාවිතය සඳහා ක්‍රියාත්මක නොවන වෙලාවට ගොනු සහ දෘಢ පැටිවල පිටපත් තබා ගන්න එක. So what backup software does take copies of existing files for future use, right? Whenever the disk fails. Right. Next, we will discuss what we call disk partitioning. We call අපි කියන පොතේ පංගු බෙදීම කියලා. Right, we'll move to the next one. අපි backups ගැන දැක්කා. So the next one we are going to discuss is disk defragmentation. Disk partition. Partitioning කියන එක අපි කතා බහ කරන්න ඕනේ. මේ partitioning කියලා කියන්නේ හරි අපිට පුළුවන් hard disk එක කොටස් වලට බෙදන්න. දැන් පොතාලා මතක ඇති මගේ hard disk එකේ තියෙන එකයි. එක hard disk එකයි. අපි ගොඩක් අය තියෙන එක hard disk එකයි. හැබැයි පුතාලා බැලුවොත් එහෙම කම්පියුටර් එකක් ඕපන් කරලා හරි මගේ එකේ ගත්ත මම පුතාලට පෙන්නන්න මගේ එකේ ස්ක්‍රීන්ෂොට් එකකට මම යන්න මගේ කම්පියුටර් කියලා ගිහපුවාම my සාමාන්‍ය this PC Windows 10 වලදී නම් මගේ පෙන්නන්නේ මෙන්න මේ විදිහට උදාහරණයක් පෙන්නන්න scan drives කියලා තියෙනවා. තියෙන විදිහ මම පුතාලට පෙන්නුවා.
මගේ ස්ක්‍රීන් එකේ මේ මගේ කම්පියුටර් එක පුතාලට මතක ඇති මම දැන් පෙන් එකක් ගැහුවා බෑකප් එක යනවත් පුතේ මගේ. ඒකට මගේ තියෙන්නේ මෙන්න මේ විදිහට. right මෙන්න මේ විදිහට තමයි මගේ කම්පියුටර් එක තියෙන්නේ. පුතාලගේ Windows 10 කම්පියුටර් එකක් නම් තියෙන්නේ මෙන්න මේ විදිහට තමයි පුතාලා දකින්න ඕනේ. right හැබැයි අපේ සාමාන්‍යයෙන් පුතාලගේ තියෙන්නේ මේ hard disk එක කොටස් කිහිපයකට තියෙනවා නම් right අද පුළුවන් කොටස් කිහිපයකට මේක දකින්න. උදාහරණයක් විදිහට මට යන්න පුළුවන් Windows වලදී Windows 10 එකේදී නම් පාරිචයෙන් වෙන් කරන්න අපිට බෑ. පුළුවන් පුතේ. ඒ සඳහා software එකක් තියෙනවා. හැබැයි පරිස්සමෙන් කරන්න ඕනේ පුතේ මේ යන්න ඕන පුතේ create and format hard disk partitions කියන එක control panel එකේ. හරි. ඒ කියන්නේ disk management කියලා. මෙන්න මේ වගේ දැන් මගේ එකේ පෙන්නොත් මම පුතාලට මගේ screen එක මම share කරන්න. මෙන්න screen 2 වලට ගියා. පුතාලට මේ පේන්නේ මගේ hard disk එකේ partitions කොහොමද කරන්න ඕනේ කියන එක. එතකොට දැන් උදාහරණයක් විදිහට මම මේක මේ disk 0 කියලා කියන්නේ මගේ C එක. හරි. ඒතර මේක ඇත්තටම මේ C විතරයි අපිට පෙන්වන්නේ. දැන් විතරම පුතාලට පෙනෙයි. මෙන්න මෙතනදී පෙන්වන්නේ partition එකයි මගේ තියෙන. මේක මගේ USB drive එක D කියලා කියන්නේ. මේ තියෙන එක disk 1 කියලා. ඒතර disk 0 එකේ ඇත්තටම පෙන්නන්නේ මෙන්න මේ කොටස. පුතාලා බැලුවොත් ඇයි මේ 500 GB මගේ hard disk එක පෙන්වන්නේ 475යි. ඔයගොල්ලෝ හිතුවනම් ඇයි මෙච්චරක් පෙන්වන්නේ කියලා. If you're wondering why you are seeing only 475 and එහෙම නැත්නම් 1 terabyte තියෙනවා නම් පුතර පෙන්වන්නේ 900 something නම් the reason is some of the partitions are not visible to us. ඒ සමහර partitions තියෙනවා පෙන්වන්නේ නැහැ අපිට. ඒතර මට පෙන්වන්නේ මෙන්න මේ C කියන එක විතරයි. මෙන්න මේ C කියන එක විතරයි. ඇත්තටම කියනවා ඔයගලන්ට partition කරන්න පුළුවන්. කොටස් කින් කරගන්න පුළුවන් මේක හරහා. එතකොට මේ පුතලට මතකදී මම file system කියලා කිව්වා. ඒතර මේ මගේ C partition එක තියෙන්නේ හරි NTFS කියන format එකේ. ඒතර මගේ hard disk එක USB එක තියෙන්නේ exFAT කියන එකේ. ඒකට මේ chat කරගන්න බෑද? මොකද පුතේ? ඒකට මේ storage මදි වුණොත් add කරගන්න බෑද? hard disk එකට දවා කියන්නේ. නෑ ටීචර් මේ අර Windows දාලා තියෙන එකට. ඔව්. ඒකේ දැන් කරගෙන යද්දී මේකේ storage මදි වුණොත් ඒකට add කරගන්න බෑද? මෙහෙමයි පුතේ දැන් මගේ ගේ නම් add කරන්න බෑ මගේ තියෙන්නේ තනි එකක් හින්දා. අපි හිතමු පුතාලගේ partitions දෙකක් තියෙනවා. CD කියලා දෙකක් තියෙනවා නම් අපිට D එකකින් කොටසක් C එකට ගන්න පුළුවන්. ඒක කොහොමද? ඒ කියන්නේ අපේ CD කියලා තියෙනවා නම් hard disk දෙකක් අපි හිතමු මගේ 1 terabyte එකක් තියෙනවා නම් 1 terabyte එක බෙදලා තියෙනවා නම් 500 කියලා අපිට 500 එක 750 කරගන්න පුළුවන්. ඒතර අනික එක 250 වෙනවා. අන්න ඒ වගේ. partition එක අපිට change කරගන්න පුළුවන්. අලුතෙන් අමතරව add කරන්න බෑ. මොකද add කරන්න අපිට නැහැනේ. අපේ තියෙන සීමාවේ අපි වැඩ කරගන්න. හරි. ඒතර මේකේ අදහස වෙවිලා partition කියලා කියන අපේ තියෙන space එක අපි කොයි විදිහටද බෙදාගන්නේ කියන. මෙතනදී මගේ තියෙන කම්පියුටර් එක ගත්තොත් මගේ තියෙන එක hard එකයි. ඒ hard එක සම්පූර්ණයෙන් මම තනියෙන් පාවිච්චි කරනවා. අපිට අවශ්‍ය නම් මේක CD කියලා දෙකට වෙන් කරන්න පුළුවන්. හරි. එතකොට තමයි partitions දෙකක් තියෙනවා කියලා කියන්නේ. දැන් මගේ එකේදී දැනට තියෙන එක partition එකක් විතරයි.
මේක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ tool එක අපිට මේ partition එක වෙනස් කරගන්න පුළුවන්. හරි. මේක පුළුවන් මොකද I told you like partitions are there and you can change a partition if you want. In my case, we have one partition. මම පුතාලට කිව්වා මගේ තැනට තියෙන්නේ partition එකයි කියලා. ඒක change කරගන්න එක තමයි කිව්වේ. අපිට අවශ්‍ය නම් ඒක වෙනස් කරගන්න පුළුවන් disk management වලදී. හරි? Right. Okay. The next one that we are going to discuss, we are going to talk about more details. අපි ටිකක් වැඩිපුර කතා කරන්න යනවා පුතේ මේකෙදි. right? මොකක්ද මේ partition කියලා කියන්නේ? හරි එහෙනම් මතක තියාගන්න ඕනේ දේ තමයි අපි තාර්කිකව logically මේක physically නෙමෙයි. hard disk එකක් අපිට physically වෙනස් කරන්න බෑ. physically තියෙන I have only one. එතකොට partition එක ගත්තාම partition එක කියන එකේ දැන් මගේ තියෙන්නේ C කියලා එක විතරයි. ඒතර මේ අපිට මේක logically වෙනස් කරගන්න ඕන. මං එහෙම තියෙන එකක් පෙන්නන්නම් පුතාලට දැන් මගේ කී එහෙම නැහැනේ. ඒතර කීපයක් තියෙනවා නම් CDE කියලා. හරි. අපිට ඒව වෙන වෙනම දකින්න පුළුවන්. partitions කීපයක් තියෙනවා okay. උදාහරණයක් විදිහට මෙන්න මේක මම image එකක් පුතේ එක ගත්තොත් මෙන්න මේක ගත්තොත් පුතාලට පේන්නේ මේ අර කලින් වගේම partition එකේ alright computer management එකේ පුළුවන් තියෙන C D E G කීපයක් තියෙනවා. හරි. ඒතර මේ partitions තමයි මේ පෙන්නන්නේ. මේ system partition එක සාමාන්‍යයෙන් පෙන්නන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා ඇයි ප්‍රමාණය අඩුවෙන් පෙන්නන්නේ කියලා. ඒතර C තියෙනවා D තියෙනවා මෙතන E කියලා තියෙනවා. මේ C D E කියලා තියෙනවා. හරි. ඒතර මේ partition එක අපිට ඕන නම් පුළුවන් වැඩි කරන්න බෑ extend කරන්න බෑ ඉස්සෙල්ලා shrink කරන්න. අඩු කරගන්න පුළුවන් ඕන. ඒ අඩු කරලා ඉතුරු ටික තව එකට එකතු කරගන්න පුළුවන්. You can shrink it. Right? අපිට ඕන විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන් අවශ්‍යයි. shrink කරලා අපිට ඕන නම් කොයි විදිහටද මේක වෙනස් කරන්න කියන එක right කරන්න පුළුවන්. මම චූට්ටක් පුතාලට ඒකේ වීඩියෝ එකක් තියෙනවා ඔයගොල්ලන්ට Windows YouTube වලදී ගොඩක් මේක හොයලා බලන්න පුළුවන් කොහොමද කරන්න කියලා. right මම මේකේ තියෙන වීඩියෝ එකක් පෙන්නන්නම් පුතාලට කොහොමද මේ partition change එක වෙන්නේ කියන එක. අපිට ඕන නම් වෙනස් කරන්න පුළුවන්. Introducing SpeechAlarm, the most natural sounding text-to-speech software on the market. Hey, I'm Yo, what's up, everybody? This is Joshua Castro. Welcome to a quick Windows 10 tutorial. This is going to be on how to use partition should root for other drives to take up the stall. I'm down here, the file manager. Right, let me show the screen. මේකේදී පෙන්නන්නේ පුතේ Windows 10 වලදී කොහොමද partition එකක් වෙන්නේ කියන එක. Right? And here, the file manager. This PC, right click and hit manage. Down to disk management. Do some calculations for you. I'm going to go ahead and free up some space by shrinking the D drive. I'm going to right click on the D drive, hit shrink volume, manage,
මේකෙදි පෙන්නන්නේ පුතේ Yeah, the disk those management. C වල තියෙන Gonna එක do some calculations for D you. වල තියෙන එක අඩු I'm gonna කරලා go C වලට ahead ගන්න and එක. free up මම some අර පොත්වලට space කීප එක. by shrinking the D drive. I'm gonna right click on the D drive and hit shrink volume. I'm going to shrink it by 50,000 megabytes, which is 50 gigabytes. And go ahead and hit shrink. And now I have just under 50 gigabytes unallocated. දැන් මෙතනදී කරේ පුතේ D වල තියෙන එක අඩු කරාම පොතලට එනවා කොටසක් ඒක ඊතුරු කොටස වෙනම unallocate කියලා. ඒක ඊට පස්සේ අපි C වලට එකතු කරනවා. Space, which I can then make into a new partition. I'm going to right click and hit new simple volume. I'm going to get a wizard that's going to walk me through everything. That looks fine. I can change the letter of the drive if I wanted to. Everything is fine. Just keep all this the same unless you know what you're doing, and then hit finish. It's going to go ahead and format the volume for me. And now that it's done, it's going to open it up just to show me that everything's good. If I go to this PC, you can see I have the new F volume here. Now, let's say that I'm not going to use this. I really only need 2 partitions, and I want to combine this to the D drive. I want to combine it back into the D drive. So what I need to do is right click and hit delete volume. It's going to say, are you sure? Make sure you don't have any files or anything on there. You're going to say yes. It's going to turn that green. This is free space now. If I come over to the D drive and hit and right click, I cannot expand the volume right now. I need to delete this free space, delete partition. Say yes. And now you can see it's back to being black, unallocated. Great. Come over here again, right click, and now I can extend the volume. I'm going to get another wizard, walk me through. I'm going to hit next. Yes, these are my only options. Finish, and boom. Those gigabytes are back into my D drive, and everything is where it should be. පුතේ අපි එහෙනම් ඒ වීඩියෝ එකේදී දැක්කේ කොහොමද partition එකක් වෙනස් කරන්න කියන එක. එතනදී පුතාලා එතනදී දැක්කේ මෙතන මේ partition එක අරගෙන ඒ partition එක කොටසක් වෙන් කරලා ඒක වෙනම drive එකක් විදියට හදලා අය අපහු එකට එකතු කරන එක තමයි පුතාලා මේ වීඩියෝ එකේදී දැක්කේ. එනම් partitioning කියන එක ගැන දැන් අදහසක් පුතාලට තියෙන්න ඕනේ. ඒකට අපි partition කියන අය පාරක් අපි බැලුවොත් මතක තියාගන්න ඕන දේ තමයි මේ Windows partitioning කියන එකේදී වෙන්නේ මොකක්ද? තාර්කික විදිහට කොටස් කීපයකට බෙදා ගන්නවා. CDE කියන එකට. එතකොට කවුරු හරි අහුවොත් ඇයි මෙහෙම වෙන් කරන්නේ කියලා එකක් තමයි පුතාලගේ files වෙන වෙනම තැන්පත් කරන්න පුළුවන්. විවිධ ෆයිල්ස් වර්ග උදාහරණයක් පොතලගේ වීඩියෝ songs වෙන වෙනම අපිට තියා ගන්න පුළුවන් C වලට තියා ගන්න නැතුව එහෙම නැත්නම් තවත් මෙහෙම පද්ධතියක් අපිට ස්ථාපනය කරන්න අවශ්‍ය නම් උදාහරණයක් විදිහට පුතලගේ පරිගණකය සකස් කරන්න ඕන නම් Windows සහ Linux කියන දෙකෙන්ම අපිට මේ partitioning කියන එක වැදගත් වෙනවා, right? So when it comes to this partition means like you are going to have multiple logical drives, we call it. Remember, multiple logical drives, that means C, D, E, and so on. This is to organize the hard disk. So what you could do is you can save different files in different drives. That's how we should be. Usually in C, we have operating system. If you have two another like D and E, you can store movies in one drive and songs is another drive, in your education material in another drive, and so on. But sometimes we can use these different drives to install multiple operating systems. Like you can have both Windows and Linux in a single machine, right? So for that, we need the partitioning. Then we have formatting. Formatting, I think I talk about this. අපි ඩිස්ක් ආකෘතිකරණය කියන එක කලින් කතා කරා. නමුත් මම තව පාරක් කිව්වොත් මේ what do you exactly mean by this formatting, right? This formatting is you prepare a disk, right? Formatting means
you prepare a disk. How do you prepare a disk? Now, when you create a partition, when you create a partition, right, it's empty. You have to format it in a way that computer recognize you. Monkey are Windows 10 වලදී නම් එක NTFS එක. එහෙම නැත්නම් FAT විදියට තමයි එන්නේ. Linux වලදී නම් ඒකට වෙනස් ක්‍රම තියෙනවා. අපි කතා කරා මේ Windows උදාහරණයක් විදිහට Linux වලදී අපේ තියෙන formats ටික අපි කලින් කතා කරා පොතේ ඒ සඳහා අපිට විශේෂ ක්‍රමයකට මේක සේව් කරන්න වෙනවා. හරි. පොතලට ආය පාරක් මම මතක් කරොත් Windows වලදී තියෙන formatting ක්‍රම ගත්තොත් අපිට තියෙනවා FAT32 FAT32 NTFS. Linux වලදී අපිට RaceFS EX4 කියන එක ගන්න පුළුවන්. Right? So the Mac OS disk formats ගත්තාම එතකොට Mac operating system එකේ තියෙන විදි ගන්න පුළුවන්. Mac එකේදී කොහොමද කියන්නේ අපිට කතා කරන්න පුළුවන් මොනවද කියන එක කතා කරන්න පුළුවන්. ඒකී අපිට සාමාන්‍යයෙන් Apple file systems කියලා තියෙනවා. මම ඒකත් මේකට මැට් කරන්න. අපි file systems තියෙන Mac වලදී නම් Apple file system Mac OS එකේ ඊට පස්සේ තිබුණා Mac OS extended කියලා. ඊට පස්සේ docs and exFAT කියන එක. හරි. ඒතර Mac OS extended කියලා තිබ්බා. ඊට පස්සේ exFAT කියන එක. හරි. සාමාන්‍යයෙන් මේ FAT එකයි exFAT එකයි කියන එක දැන් මේ Mac වලදී මම කිව්වට පුතල කලින් මගේ මේ pen drive එකේ දැක්කේ exFAT කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් size එක gigabyte 32කට වැඩි නම් මගේ 64ක් තිබුණේ. right? අපේ තියෙනවා exFAT කියලා. එහෙම නැත්නම් FAT කියන එකත් පාවිච්චි වෙනවා. ඒක DOS format එකක්. ඒතර Windows compatible form එකක් තමයි මේ Mac වලදී පාවිච්චි වෙන්නේ. right. එතකොට මම කිව්වා මේ අපේ format එක මේ තියෙන්නේ Mac වලට කියලා. Mac operating systems වලට. මේ Mac operating systems වල මෙන්න මේ formats පාවිච්චි. ඒතර මේකෙන් කියවෙන්නේ මේ කොයි විදිහද data සකස් වෙන්නේ කියන එක. හරි? මේ data සකස් වෙන්නේ කොයි විදිහටද කියන එක තමයි මේකේ කියවෙන්නේ. අපි ගත්තොත් Windows වලදී අපිට මේක format කරද්දී අපෙන් අහනවා. හරි. උදාහරණයක් විදිහට මම පොතලට පෙන්නුවොත් මගේ කම්පියුටර් එකේ අපි දැන් පෙන් ගහලා තියෙන නිසා මේක කොහොමද වෙන්නේ කියන එක ස්ක්‍රීන් එක සම්පූර්ණයෙන් ෂෙයා කරන්නම් පොතලට. right. මම screen 2 එක සම්පූර්ණයෙන් ෂෙයා කරා. right. මගේ පෙන් එකට මම යනවා. මේක close කරා. right. මෙන්න මගේ පෙන් එක මේක right click කරා. මෙන්න මෙතන තියෙන formatting කියන format. මතක තියාගන්න මේක click කරද්දී බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඒකේ හේතුව මේකේ තියෙන ඔක්කොම data ටික අයින් වෙනවා. එතකොට මට format කරනවා කියලා කියන අපේ computer මේ අපේ මොනවාරි hard disk එක නැවත සකස් කරගන්න. එතකොට මෙන්න මේ file system ගැන තමයි මම කතා කරන්නේ. එතකොට දැන් මේක 64 gigabytes ඉඳ මම කිව්වා FAT කියලා තියෙනවා exFAT කියලා තියෙනවා. මේ exFAT කියන එක පාවිච්චි කරන්නේ අපේ 32 GB වලට වඩා වැඩි නා. මෙතනදී exFAT කියන එක තියෙන්නේ. එහෙම නැත්නම් අපේ Windows format එක තියෙන NTFS කියන එක. හරි. ඒතර මේ දෙකෙන් මේක අවශ්‍ය එක select කරලා උදාහරණයක් start කරපුවම මේක format වෙනවා. ඒතර ඒක ඒ file system එක විදිහට තමයි අඳුරගන්නේ. දැන් උදාහරණයක් pen drive එකක් පුතේ Windows වලයි Linux වලයි අඳුර ගන්න පුළුවන් විදිහට ඒ file format වලින් යනවා. දැන් උදාහරණයක් Mac වල අඳුර ගන්න අපි FAT එකේ තියෙනුනේ NTFS තිබ්බොත් අඳුරගන්නේ නැහැ. මතක තියාගන්න. සමහරට pen drive එකක් ගෙවුවොත් එimhe ඒක අඳුර ගන්න නැත්නම් එක හේතුවක් වෙන්න පුළුවන් ඒ අදාළ format එකේ නැතිව. So what we are discussing here is basically how you format a disk. So there you have to think about the file system. Now in this is a Windows machine, we can format my USB drive
as a NTFS or EXFAT, right? If you format it as a NTFS, you can use it in Windows only. But if you make it EXFAT, basically FAT, you can use it in Mac operating system, Linux operating system, as well as Windows. So remember this, the file system is very, very important. And api formatting ගැන අපි මේ ගැන කතා කරා. Right, මම මේකෙදී කතා කරපු හින්දා මම පොතරට එකට තියෙන මේ graphic එකක් පෙන්නන්නම් මේ මොනවටද පාවිච්චි වෙන්නේ කියන එක. So one of the things I want to discuss, these are additional stuff. Let me go for tools. The size will be larger. මේ තියෙන image එකක් පුතේ දල වශයෙන් NTFS සහ FAT කියන එක ගැන පාවිච්චි වෙන තරම්ම clear නැහැ මේක තව එකක් මේකෙදී අපි කතා කරන්නේ මේ මම කිව්වා format systems තියෙනවා කියලා කිව්වා. ඒතර මේ disk එකක් format කරද්දී ආකෘතිකරණය කරද්දී අපි පාවිච්චි කරන්න ඕන file system තියෙනවා. පුතේ NTFS FAT32 FAT16 FAT12 කියන. ඒතර ඒක support කරන්නේ මොනවටද කියන එක තියෙනවා. ඒතර partition size එක උදාහරණයක් 2 TB වෙනකන් අපිට NTFS ගිය හැකි. හරි. max file size එක 16 terabyte. FAT32 වල නම් max partition size එක 32, right? ඒකේ 4GB වෙනකන් යන්න පුළුවන්. ඒකයි අර අපි EXFAT කියන එක දැක්කේ. extended FAT කියන එක 32GB වලට වඩා වැඩි නම්, right? එතකොට මේකේ Windows 8.1 වෙනකම් මේක support කරනවා. ඊට පස්සේ අපි ගත්තොත් FAT16 FAT12 ගත්තොත් පුතලට පෙනේ මේකත් 4GB 2GB 16MB මේ විදිහට තමයි මේක වෙනස් වෙන්නේ. එහෙනම් මතක තියාගන්න පොතේ අපි partition කරද්දී මේක වැදගත් මොන file system එකකින්ද අපි මේක use කරන්නේ කියලා. Right. Okay.
එහෙනම් අපි ඊළඟ කොටසට යමු පුතේ. මේකෙදී මට ඊළඟ කොටසදී කතා කරන්න ඕනේ. හරි. white board එකට මම එන්න. right. ඊළඟ කොටසදී කතා කරන්න ඕනේ පුතේ. අපි දැන් මේ වෙනකොට කතා කරා formatting ගැන කතා කරා file system. right. ගොනු පද්ධති ගැන කතා කරන්න ඕනේ. එක එක වර්ගයට අපි එක එක ගොනු පද්ධති පාවිච්චි කරනවා. උදාහරණයක් විදිහට executable file එකක් නම් අපි දැනටමත් මේක කලිනුත් කතා කරා. හරි. එක එක files විදිහට අපි ගන්නවයි කියලා. එතකොට අපි file extensions කියන එක right. පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. මම ඒ ටික පොඩ්ඩක් පුතාලත් එක්ක කතා කරන්න. right. අපි ගත්තොත් එහෙම file extensions කියන එක එහෙම නැත්නම් ගොනු දිගු කියලා මේකට අපි කියනවා. ගොනු දිගු කියලා කියනවා. ඒතකොට සාමාන්‍ය මේ ගොනු දිගු පාවිච්චි එහෙම නැත්නම් file extensions කියන එක අපි පාවිච්චි කරන්නේ කම්පියුටරේ තියෙන විවිධ files අඳුර ගන්න. දැන් අපි දන්නවා අපි exe executable files තියෙනවා, doc files තියෙනවා. හරි. පුතාලා ගත්තොත් .exe කියලා කියන්නේ executable file. Windows වගේ ගත්තොත් paint වැඩසටහන ගත්තොත් මේක තියෙන්නේ exe file එකක් විදියට. I will show you. ඊට පස්සේ ඒ වගේ අපි word document එකක් ගත්තාම ඒක තියෙන්නේ doc එහෙම නැත්නම් docx. මේ doc කියලා කියන්නේ පරණ version එක, අලුත් office version එකේ ඉන්නේ docx කියලා තමයි save වෙන්නේ. ඊළඟට excel file එකක් ගත්තාම ඒක save වෙනවා .xls එහෙම නැත්නම් .xlsx කියලා. PowerPoint එකක් ගත්තාම ppt එහෙම නැත්නම් pptx කියලා එනවා. image files පුතාලා දන්න අය දන්නවා png කියලා තියෙනවා, jpg කියලා තියෙනවා, bmp කියලා තියෙනවා, gif කියලා තියෙනවා, graphic files. හරි. ඊළඟට පුතාලා දන්නවා අපි Windows වලදී නේද? අපි පුතාලා ඉස්සරහට අපි මේ දෙක කතා කරනවා. executable files exe කියලා තියෙන්නේ, docx word files, excel files ඔය විදිහට යන්නේ. right. මං කීපයක් පුතාලට පෙන්නුවොත් මේක මගේ disk එකේ. I'm going to show you some file extensions. .exe is used for executable files. Let me share my screen. Right. And also the Windows. I hope now you can see. So this is my drive. Let me show you. Let me go inside my C drive just to show you like some of these executable files. So if I go to C, let me go inside the program files, right? And then, okay, so where are we going? Maybe we go inside, let's go to GIMP. GIMP is one of the graphical software we will have. And is this an executable file? Usually it says application. Okay, so this is executable file. Right, then make it right click karo. If I go to properties, you will see GIMP. It's an application, right? Application exe paint eකට ගියොත් we can see paint as well. එහෙනම් අපි ඕනෑම වැඩසටහනක ගියොත් වැඩසටහනේ මේක පෙන්වන්න ඕනේ. So this should show us as a exe file. Okay. අපි මෙතන දැන් මේ GIMP කියන එකට ගියේ. එතකොට GIMP එකේදී පුතාලා දකින්න exe file එකක්.
Now I will go back, make mama close කරනවා. ඒතර අපි GIMP එකේ දැක්කා මම මෙතනට ඒක දාගන්න. GIMP එකේ දැක්කා. We have seen GIMP as a exe file. exe file එකක් විදිහට අපි දැක්කා extension එක. Right. තව file එකට යමු. We'll go to another file. Right. Program files. Let me see what else we have. I will go to window program files. Let me go to other things we have. Can I see my, okay, I can see Microsoft. No, I want to go to Microsoft Office. So let me check where my Office is. Check here. Microsoft, okay, Office. I have Microsoft Office, Office 16. Make it. Office 15. I want to just show you like some let me check the paint, where the paint is. Let me check where the paint. Right. අපි Windows 10 වල බලමු කොහෙද තියෙන්නේ කියලා. Right. එක system වල තියෙන්නේ. අපි යමු C වල. We go to C and then we'll go to Windows. And then under Windows, we have a system 32. Okay, so under this, we will have MS Paint. This should show us MS Paint. There's the paint, our paint program. So I'm going to see where the paint program. Okay, may paint වැඩසටහන තියෙන්නේ කොහෙද කියලා අපිට මම හොයන්න යන්නේ. It says MS Paint. Right. So we have MS. It should be Paint. MS Info is here. All right, maybe MS Paint. So this is a paint program. කොහොමද දන්නේ? You double click it. You get the paint program. So I got it. When you double click it, you get the paint program. In the location. So when you right click, and then when you say properties, okay, now you know paint program. It's a program paint. Right? Remember this. We discussed this earlier as well. Right? We have seen where the paint is. එහෙනම් මතක තියාගන්න ඕන දේ තමයි පුතේ. So if it is application, right? Extension is exe. I showed you. So I will put another one. So we have seen paint, and paint is a exe, right?
Right. Like, let's look at some Word files. So let me go here. I'm just trying to find some. Okay, so let's go to your notes. So this is Word file. Let me right click, go to properties. Now it says, okay, docx. This whole docx. For all the Word documents, this is docx. All the documents we have doc. And මතක තියාගන්න පොතේ Word එකක් පෙන්නන්නේ නේද? Word වැඩසටහනක් අපිට පෙන්නන්නේ docx කියන එකෙන්. Right. ඊට පස්සේ අපි ඒ වගේ බලමු Excel එකක්. Can we go to, okay, this is Excel. Let me go to properties. Yes, it's Excel. XLSX. Excel වලදී තියෙන්නේ XLS එහෙම නැත්නම් XLSX කියලා. Okay. And then let's go to PowerPoint. PowerPoint. If you go to properties, now here you will see it's PPTX. And my PowerPoint ගත්තාම PowerPoint එකේ ගොනු දිගු වෙන්නේ .ppt එහෙම නැත්නම් .pptx කියලා. Right. Now let's go for some text files. In Notepad එකෙන් වගේ ගත්තොත් මේ තියෙන text file එක අපේ තියෙන සාමාන්‍ය right details Notepad එකේ අපි වැඩ කරලා තියෙන. එතකොට මේකේ අපි extension එක බැලුවොත් if you look at the text, if you see here properties, okay, you can see this dot text. Right, let me see whether I have images. Yes, I have a JPG. When I right click, this is image. If you double click it, you will see the picture, right? When you right click it, when you open properties, so this time you can see this as JPG, right? JPG විදිහට දකින්න පුළුවන්. මේකෙම තියෙනවා PNG. Let me see whether I can show you some PNG files. Okay, we have one PNG here. This is also an image, right? This is the image. If you right click it, go to properties, properties වලට ගියොත් පුතාලට පේනවා මෙතනදී 16, right? File formats ගැන අපි කතා. Let's see whether I can have any web pages installed. Yes, HTML. Yes, there are some web pages. When you double click, you will see. අපි මේ වැතර ඉගෙන ගන්න පොතේ ඉස්සරහට කොහොමද හදන්නේ කියලා. Simple, web pages that we are going to learn. These are web pages. But if you look at the format of web pages, properties, now you will see here it's HTML. HTML කියලා තමයි ඉන්නේ පොතේ web page save කරන්න අපි මෙන්න මේ extension. So we can distinguish different files by looking at the extension. And දැන් මම මේකම පෙන්නන පුතාලට DOS වලින්. මොකද අපි DOS ගැන කතා කරපු නිසා මම CMD කියලා ගහලා DOS එකේ පෙන්නන කොහොමද මේ ෆෝල්ඩර් එකටම ගිහිල්ලා. Right, I'm going to go to the same place, show you the same, right? පළවෙනි එක මම කිව්වා අපි paint එක තිබ්බ තැන මම පෙන්නන්නම් අපිට මේකෙදි ලේසි
කොහොමද කරන්නේ කියලා. පුතාලට මතක නම් මේකේ තිබ්බේ CD වල Windows වල නේද තිබ්බේ. CD Windows ඊට පස්සේ system 32 මෙන්න මේ විදිහට තමයි අපි යන්නේ පොතේ. ඊට පස්සේ මේක ඇතුලේ තමයි paint එක තිබුණේ. commands තියෙනවා පොතේ අපිට උදාහරණයකදී මට කියන්න පුළුවන් ඔක්කොම exe files පෙන්නන්න කියලා. පුතාලට පේනවා ඇති මේ තමයි මේකේ තියෙන exe files ඔක්කොම. ෆොටෝ ගන්න. මේ තියෙන අපේ exe files ඔක්කොම මේ පෙන්නනවා. මට ඕන නම් m අකුරෙන් විතරක් පටන් ගන්න ඕනේ ඕන මට පුළුවන් m කියලා asterisk දාලා exe ගන්න. මේකේ අදහස asterisk එකෙන් කියන ඕනම අක්ෂරයක් කියන එක m වලින් පටන් ගන්න. පුතාලට පේනවා ඇති ඒකෙත් මේ ගොඩක් තියෙනවා. හරි. files ගොඩක් මෙතන තියෙන exe files ms paint මේකේ තිබ්බේ. මම අර වගේම dir ms කියලා දාලා exe ගන්නවා. අන්න මට පේනවා දැන් ms paint එක මෙන්න මෙතන තියෙනවා. මේ ms paint. exe තමයි extension එක අපි executable files හොයාගන්න. right. දැන් මම අර කලින් ගියපු තැනට ගියොත් මම ඉන්නේ මෙතන. එතෙන්ට යන්නම users td කියලා කියන්නේ change directory කියන directory යන්න කියන එක. Google Drive එකට යනවා. right. ඔන්න මම මේකේ dir ගහුවොත් අර වගේම පෙන්නනවා. මම මේක මේ screen එක කොටස් දෙකකට බෙදන්න. right. So one side you will see the graphical interface. So let me show you doc files. dir mama asterisk doc x and mage doc x files පෙන්නනවා. මම පුතාලා මොනවද ඇහින්නේ? හොඳ වෙලාවට කිව්වේ නැත්තම් එහෙම මම දිගටම කතා කරනවා විදියට. right. පුතේ මම පෙන්නුවේ එතනදී docx සහ doc කියලා එකක් තිබුණා. ඒක මම පෙන්නුවා මම හිතන්නේ. ඊට පස්සේ pptx PowerPoint ටික පෙන්නුවා. මම Excel ටික පෙන්නන්නයි යන්නේ. Now I'm going to show you XLS. XLSX. වන්න තියෙනවා. XLXX. Excel නිකම්ම SS තියෙනවා නෑ එහෙම files නැහැ. right. එහෙනම් පුතට පේනවා ඇති මේ extensions වලින් තමයි අපි හැප්පෙන් පාවිච්චි කරන්නේ. Let me see graphics files. png file එක තිබුණා මේක අපි දැක්කා. ඊට පස්සේ dir jpg එහෙම නැත්නම් jpeg කියලා තියෙනවා. මගේ jpg files මෙතන තුනක් පෙන්නනවා පොතේ. right. එහෙනම් පුතට දැන් දලා අදහසක් තියෙනවා.
අපේ ෆයිල්ස් අඳුරගන්න මේ එක්ස්ටෙන්ෂන්ස් අපිට ගොඩක් පාවිච්චි වෙනවා කියන එක. right හොඳයි. එහෙනම් මේ ටිකත් එක්ක පොතේ අපේ පාඩම අවසාන ඔපරේටිව් සිස්ටම්ස් කියන එක නෝට් එක මම ඉවර කරලා තියෙන පොතේ මම එවනවා. හැමදාම මම කියන්නේ ඕනා කියලා එවන්නේ. දැන් අද නම් අනිවාර්යයෙන්ම එවනවා. right ලබන සතිය අනිවාර්යයෙන්ම මම මේකෙන් කෙටි ප්‍රශ්න සහ දිග ප්‍රශ්න කීපයක් කතා කරන නිසා ඒක ලෑස්ති වෙලා ඉන්න. නෝට් එක බලලා පුළුවන් නම් නෝට් එක ලියන්න ගොඩක් ලියන්න තීවි. නමුත් මම හිතනවා ඒක කාලය අහක යන්නේ නැහැ පුතා. ඒක හරියට ඔළුවට දාගත්තොත්. හොඳයි. එහෙනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ පොතේ. දැන් මේකේ පාඩම අවසන් වෙනවා. ඊළඟ පාඩමට යන්න කලින් ඉන්න බලන්න. ටූටක් අපි කරපු ඒවල අලුතින්ද කියලා වලට පොඩි හරි පුතල්ට මොනාරි අහන්න තියෙනවද මේ පාඩමේ මෙහෙම පද්ධතිය කියන පාඩම අවසానයි පුතේ අපි සමරි එකක් විදිහට කතා කරොත් මේ පාඩමේදී අපි ගොඩක් දේවල් කතා බහ කරා right මතක් කරොත් මුලින් ඉඳන් if we start from the beginning අපි මුලින්ම කතා කරා පුතේ මේ මෙහෙයුම් පද්ධතිය යටතේ කොහොමද කම්පියුටර් එක බූට් වෙන්නේ කොහොමද කියලා කම්පියුටර් එක ස්ටාර්ට් කරාම මොකද්ද වෙන්නේ කියන එක කතා කරා ඊට පස්සේ software ගැන කතා කරා software වර්ග දෙකයි ඒකිනෙ operating system එක තියෙන system software යටතේ කියන්නේ so in this lesson we have already discussed how to boot the computer when you start a computer what will happen that is the first thing we have learned and then we talk about software and there were two types system software and application software so under system software we discuss operating systems right ඊළඟට අපි කතා කරා පුතේ මේකේ මේ operating system එක කියනකොට එක තියෙන hardware එක්ක right යටම තියෙනවා hardware then system software then application software ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ කියන එක අපි ඊළඟට කතා කරා මේ software යටතේ මෙන්න මේ තියෙන්නේ. එතකොට අපි එතනදී කතා කරපු එකක් තමයි hardware system software application software සහ user කියන එක තමයි ඉන්නේ කියන එක. ඊට පස්සේ පද්ධති මුදුකාංග යටතේ මෙහෙයුම් පද්ධතිය තමයි ප්‍රධාන වෙන්නේ කියන එක කතා කරලා අපි ගියා මෙහෙයුම් පද්ධතිය ගැන කතා කරන්න. So after discussing system software we discuss operating systems the three major ones we discussed Windows Linux and Mac අපි ප්‍රධාන මෙහෙයුම් පද්ධති තුන වෙන Windows Linux සහ Mac ගැන අපි කතා කරා ඒවල විකාශනය කොහොමද වුනේ කියන එක අපි කතා බහ කරා පුතේ ඊළඟට අපි කතා කරා පුතේ මෙහෙයුම් පද්ධති වර්ගීකරණය ඒක පරිශීලක බහු පරිශීලක බහුකාර්ය සහ තත්ත්ව කාල කියලා අපි මේක වෙන් කරා so we discuss there are different types of operating systems are there like single use operating system multi use operating system multitask operating system and real time operating systems ඊළඟට අපි කතා කරා මෙහෙයුම් පද්ධතියක කාර්යභාරය මේක යටතේ කාර්යභාරයන් අපි 6ක් කතා කරා පළවෙනි එක ක්‍රියාවලි මතක උපාංග ගොනු right ඊට පස්සේ ආරක්ෂක කළමනාකරණය අපි ඒක කතා කරා ඊට පස්සේ ජාල කළමනාකරණය කියන එක කතා කරා එතකොට එකක් තමයි one of the objectives මේ අපි ගත්තොත් එහෙම මෙහෙයුම් පද්ධතියේ කාර්යභාරයන් දෙකයි දුඩාංග පාලනය කිරීම සහ අතුරු මුහුණත ඒතර දුඩාංග පාලනය කිරීම යටතේ තමයි මේක කතා කරන්නේ So when we talk about the services and operating system, we discuss mainly there are two, services managing hardware and providing user interface. Under managing hardware, we discuss process management, memory management, device management, file management, security management, and network management. Right. So then, අපි ඊළඟ එක කතා කරා පොතේ මෙහෙයුම් පද්ධතියක අනික් කාර්යය තමයි අතුරු මුහුණක් දෙන එක. මේකේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. විධාන පේලි අතුරු මුහුණත් පැරණි එහෙම නැත්නම් දැනට තිබොත්
advanced users ලට පාවිච්චි කරන්න තමයි මේ command line interface විධාන පෙළි අතර මුහුණත් කියන එක තියෙන්නේ. සාමාන්‍ය පරිශීලකයට පාවිච්චි කරන අපි චිත්‍ර පරිශීලක අතර මුහුණත් පාවිච්චි කරනවා graphical user interfaces. So when it comes to operating system, the second task is providing a user interface. There are two types, command line interface and graphical user interfaces. All days we have used command line interfaces before graphical user interfaces comes in, but still we are using command line interfaces. I told you, especially technical people, they prefer to use command line interface, and I showed you how easy to use it. මම දල වශයෙන් පොතලට අදහස් කීපයක් දුන්නා. අපි චිත්‍ර පරිශීලක අතර මුහුණද කතා කරා මේකේ කොටස් ගැන දැනගන්න ඕන පොතේ ගොඩක් වෙලාවට මේ Windows හැඩවලින් තියෙන්නේ මේක අපි window එකක් කියලා කියනවා. ඒකේ සාමාන්‍යයෙන් title bar, status bar, minimize button, resize button, close button මෙන්න මේ වගේ graphical elements ටිකක් තියෙනවා පොදු. So when you use graphical user interfaces, we can see there are all the software we can see as Windows, and then you have title bar, status bar, then you have minimize button, resize button, close button, and so on, right? Okay, so the graphical elements ගැන කතා කරා. අපි ඊළඟට අවසානට අද අන්තිමට කතා කරමින් හිටියේ පොතේ උපයෝගිතාවම වැඩසටහන් ගැන. ප්‍රතිවෛරස මෘදුකාංග, තිර ආරක්ෂණ, defragment තැටි ප්‍රතිභාගීකරණය කියන එක කතා කරා. උපස්ථ ගැන කතා කරා, පංගු බෙදීම ගැන කතා කරා. මෙන්න මේ ටික තමයි අපි ප්‍රධාන වශයෙන් පොතේ කතා කරේ මේ උපයෝගිතා මෘදුකාංගයට. So finally, we discussed utility software. Remember, I told you the utility software supports operating system. So various tasks such as antivirus, screen servers, disk fragmentation, backup software, and disk partitioning software. And finally, we discussed disk formatting. Formatting is like how do you make a disk to store files. ආකෘතිකරණය කියලා කියන්නේ අපි ෆයිල් එකක් ස්ටෝර් කරන්න ආකාරයට අපේ තැටිය කොහොමද හදාගන්නේ සකසගන්නේ කියලා. ඒත් මේකේ ෆයිල් ගොනු ෆයිල් සිස්ටම්ස් ගොඩක් තියෙනවා කියලා කිව්වා. මම කිව්වා Windows වලදී නම් FAT NTFS තමයි පාවිච්චි කරන්නේ. Linux වලදී නම් ext4, RaceFS, Mac වලදී අපි කිව්වා APFS, EXFAT and FAT. සාමාන්‍යයෙන් FAT කියන එක මේ ඔක්කොටම සපෝට් කරනවා Windows, Linux, Mac. මතක තියාගන්න pen drive එකක් අපිට ඕන නම් හැම මෙහෙම පද්ධතියට පාවිච්චි කරන අපි FAT වල තියාගන්න ඕනේ කියන අදහස මම පොතලට දුන්නා. The last one, what we discussed today is file extensions. We did show, we have seen like different files, it has different extensions, and we were like looking for file extensions. අපි ගොනු දිගු ගැන කතා කරා. මේ ගොනු දිගු කොයි විදිහටද අපි පාවිච්චි කරන්න කියන එක විතරදී කතා බහ කරා. Right. හොඳයි. ඊළඟ පාඩම පටන් ගන්න කලින් පොඩි දෙයක් මම try කරන්න කැමතියි. මේක මේ මම කලිනුත් හිතුවා පොතේ ඔයගොල්ලොත් එක try කරන්න, නමුත් අපිට බැරි වුණා. බලමු අපි කී දෙනෙකුට මේකට successful log වෙන්න පුළුවන්ද කියන එක. මම පොතලට link එකක් එවනවා. බලන්න මේකින් ඔයාලට connect වෙන්න පුළුවන්ද කියලා. right? මම මේකෙදි ගන්න යන්නේ okay මම Gmail එකේ මම පොතලට share කරන්න. මෙන්න මම link එකක් දානවා පුතේ මෙන්න මේකට connect වෙන්න. password එකකුත් එක්ක දෙන්න. මෙන්න මේකට.
මෙන්න මේ ලින්ක් එකට යන්න පුතේ. කළ පාස්වර්ඩ් එක දෙන්න. අයෝෂා වීඩියෝ ඔන් කරන්න බෑනේ.